යකදුරා එසේත් නැත්නම් ගුරුන් වහන්සේ යනු තමාගේ සියලුම බලපැවැත්මවල් තමාගේ ශක්තිය යන සියල්ල තමුන් දන්නා යන්ත්‍රමන්ත ගුරුකම් මත පවත්වාගෙන ජීවත් වන පිරිසකි. ඔවුන්ගේ සියලුම හැකියාවන් රඳා පවතින්නේ තමන් ආරක්ෂා කරගෙන පවතින යන්ත්‍ර මන්ත්‍ර මතයි. ශාස්ත්‍රයේ හරියෑමෙන් තමාගේ සියලුම දේ ආරක්ෂා වන්නා සේම ඒ ශාස්ත්‍රයේ වැරදෙන වෙලාවල්ද නැතුවම නොවේ. නමුත් එවැන්නක් සිදුවහොත් බොහෝ විටයට ජීවිතයෙන් වන්ති ගෙවන්නට සිදුවන්නේද ගුරුන් වහන්සේටමයි. මේ සත්‍ය කතාවක් ඇසුරෙන්. Close your eyes now. Someone's walking outside and knocks on the door. ගුරුන් වහන්සේ කරෝලිසුන් නැහැ ඉන්නවද? පිලේ තිබුණු ඇඳේ දිගාවී නින්ද නොනින්ද අතර සිටි කරෝලිස් උඩ ගොස් හැරුණේ මේ හඬිනි. කවුද බං? පොඩ්ඩක් ඇහැපියා ගන්න දෙන්න තු මර හඬ ගහන්නේ කියාගෙන කරෝලිස් මිදුලට පැස්සේය. කඩුල් අසල සිටගෙන සිටින්නේ උන්ද නොදන්නා කෙනෙකි. මොකෝ මාව හොයන්නේ? අනේ ගුරුන් වහන්සේ අපේ ගෙදර පොඩි ඇපැද්දියක් වෙලා මම පොඩි එකිට මල පෙරේත බැල්මක් වැටිලාද කොහෙද? උදේ ඉඳන් ජට්ටි ගිරියෙන් කෑ ගහනවා. නවත්ත ගන්න බැරිම තැන තමයි මේ ගුරුන් වහන්සේ හොයාගෙන ආවේ. හෙතෙම එක හුස්මෙන් කියාගෙන ගියේය. හා නවත්ත ගනින් ඕක. අපි ගොහිම බලමු මොකද්ද මේ පීඩේත දිෂ්ටිය කියලා. හිටහන් කොටින් ගිත්තා. මං කම්මිසයක් කාරියක් දාගෙන එන්න. එසේ පවසා කරෝලිස් එතම නිවසට වැදුනේය. කරෝලිස් උකලි කැලෑ ගෙදර ග්‍රාමයේ ජීවත් වූ එකම යකදුරයි. ගමේ සියලු වෙදේදකම් මෙන්ම ගුරුකම් වලීද කැපී පෙනෙන තැනක් ඉස්ලුවේ මොහොයි. වෙරළ අද්දර වන්නට අටවාගත් පොඩි පැලක බිරිඳ සහ දරු දෙදෙනා සමගින් විසූ මොහු වැඩ පළක් නැති බොහෝ විට පිලේ තිබුණු ගෝණි ඇඳට වී කල් මරන්නට පුරුදු වී සිටී. යටකී නිවසට ළඟාවෙන්ම ගොමන් අඳුර පරිසරය වසාගෙන තිබිණි. කඩුල්ලකින් වට වූ කුඩා නිවසක් වූ එහි ඉදිරිපස දල්ලා තිබූ ලාම්පුවෙන් නික්මුණේ මලානික එළියකි. ගුරුන් වහන්සේ ගෙට ගොඩවෙත්ම ඇතුළතින් නැසුනේ දැරිවියක් යටි ගිරියෙන් මරහඬ නගන ශබ්දයයි. නිවසේ මැද සාලේ කොනකට වෙන්න බිම වාඩි වී ගුලි වී සිටිනා දැරියකි. එක් පසකින් ඇගේ මවයයි සිතා ගැනීමට පුළුවන් පුද්ගලයෙක් වාඩි වී සිටි අතර අනිත් පසින් ඇගේ මිත්තනිය සිටී. දැරිවිය විටෙන් විට කෑ ගැසුවද එතනින් ඉවතර යාමට බැරිවන ලෙස ඇගේ අත් අසලූ පුටුවකට තදින් බැඳ තිබිණි. කරෝලිස් ළඟට එත්ම එතෙක් වෙලා දෙපස් සිටි පිරිස ඉවත් වන්නට විය. කෝ බලමු මේ කෙරුම කවුද කියලා කියා ගනිමින් කරෝලිස් දැරිවි අසලට පැමිණ ඇගේ කෙස් වැටිය නල්ලා ගත්තේය. කියපන් තෝ කවුද? මොන මගුලටද මේ ඇත්තිගේ පරාණට රිංගුවේ? කියාවිය මොට්ටා. කෙල්ලගෙන් කිසිදු ශබ්දයක් නැත. මෙවර කරෝලිස් තවත් තදින් ඇයව අල්ලා ඉහළට ඔසවා අනිත් අතින් යමක් මතුරා ඇගේ කම්මුලට වැරෙන් පහරක් ගැසීය. කෙල්ල එක් වරම කරෝලිස්ගේ මුහුණ දෙස බැල්මක් කියලා අමුතු හිනාවක් පෙන්නීය. ඉන් පසු සෙමින් ඔහුගේ කන අසලට ඇගේ මුව ගෙන ගියේය.
මොන්තෝගේ ගෙදර පැත්ති පොඩ්ඩක් ගිහින් එන්න කියා බලව. මං දැක්කා හොඳ රන් තැම්ලි ගෙඩි 3ක් තියෙනවා. බොන්නත් හදලා ඉතින් ආයෙත් තව බලන්න. කෙල්ලගේ වදන් වලට කරෝලිස්ට හීන් දාඩිය දැම්මා. ගමන එමට තිබුණු හදිසිය නිසා හැමදාම වගේ ගෙදරින් එළියට එද්දී ගෙදර ආරක්ෂා කර ඒමට ඔහුට මෙවර අමතක වෙලා. ඒ සුළු මොහොතට මේ ආත්මය ඔහුගේ ගෙදරට බැල්ම හෙළලා. කරෝලිස් කෙල්ල අතහැර මිදුලට බැස්සා. පුතේ මේ වැඩේ නම් ටිකක් බරපතලයි. කෙල්ලට වැහිලා ඉන්නේ එසේ මෙසේ එකෙක් නම් නෙවෙයියෝ. බිල්ලක් දෙන්න වෙමු එලවන්ට නම්. එසේ පවසත්ම ගෙමියාගේ මුහුණ ඇකිලී ගියේය. එහෙනම් ගුරුන් වහන්සේ මේ අපි අතේට මේක ඉවරයක් කරමු. මට කියන්න ඕනි කරන අඩුම කුඩුම ටික. ඕනි කරන ටික පවසා කරෝලිස් හනිකට ගෙදර දිව ගියේය. නිවසට යන විට කිසිදු වෙනස්කමක් හෝ ආරවුලක් දක්නට නොලැබිනි. හෙතෙම කඩුල්ල පැන ඇතුළට ගිය ගමන් කළේ වැලි ටිකක් ගෙන මතුරා නිවස සීමාවට සීමයි. දැන් බියවීමට කිසිදු කාරණයක් නැත. හෙතෙම සතුටින් නිවසට වැදුනේ පොඩි උන් දෙදෙනාට අමතමිනි. එදින රාත්‍රියේ තමාගේ අටුම කුඩුම ටික ලකල හැස්ති කරගත්තේ පසුදින උදේම කාරණාවට පිටත්වීමට උවමනා බැවිනි. රාත්‍රියේ කරෝලිසුන් නැහැ නින්දත් නොනින්දත් අතරේය. එක විකාර සිහින දකිමින් ඇඳේ ඒ මේ අත පෙරළෙමින් උදෑසන වනතුරුන්නේය. පාන්දරම කුකුලා හඬලන විටම තමාගේ මල්ල සහ යක් බෙරේ බැඳගෙන නිවසින් එළියට බැස්සේ. ළමුන් දෙදෙනාට සහ බිරිඳට නිවස තුලටම වී ප්‍රවේශමෙන් සිටින ලෙස පවසමිනි. කුමන හේතුවක් නිසාවත් කිසිම කෙනෙකුට කඩුල්ලෙන් ඇතුළට එීමට ඉඩ නොදෙනා ලෙසටද තරවටු කළේ තමා හැප්පෙන් යන පුද්ගලයාගේ කෙරුවාවේ තරම කරෝලිස් හොඳ හැටි දන්නා බැවිනි. නිවසට ළඟාවන විට නිවසියන් කෙල්ල සූදානම් කර සුදු ඇඳුමක් අන්දා අවශ්‍ය කරන අනිකුත් සියලුම අඩුම කුඩුම සපයාදී තිබිනි. මිදුලට වී බුලත් විටක් සපා අවසන් කළ හැතෙම තමා ආකාරණාවට බැස්සේ ගේමියන්ටද තරවටුවක් කරමිනි. කෙල්ලගේ ඇගේ රිංගන් ඉන්න එකා ලේසියෙන් කුකුල් බිල්ලක් කරන්න යන ජාතියෙක් නෙවෙයි. ඒක නිසා මේ වැඩේ සෑහෙන්න අමාරුවෙයි. වැඩේ පටන් ගත්තට පස්සේ ඔන්න එකෙක්වත් මෙතනින් හෙල්ලෙනව හැම නෙමෙයි පුතේ. කරෝලිස් තට්ටුව සූදානම් කර බෙර පදයක් අල්ලා වැඩේ පටන් ගත්තේය. හෝරාවක් දෙකක් ගත විය. කෙල්ල බිම ඉඳ වූ තැනටම වී නොසෙල්වී සිටී. කරෝලිස් දුම්මල අල්ලමින් තට්ටුව අසල බිම අඩි වී මන්තර ජප කරමින් සිටී. ගෙහිමියෝද කෙල්ල අසලින් වාඩි වී බියෙන් එදෙස බලාගෙන සිටී. තවත් හෝරා කිහිපයක් ගත විය. කරෝලිස් එකවරම නැගිට තට්ටුව මත තබාවුන් කුකුලාගෙන කෙල්ල අසලට පැමිණියය. තෝ මේ කුකුල් බිල්ල අරන් මේ මරුස්ස පරණෙන් අයින් වෙලා ඵලයන්. කැමතිද ඒකට? කෙල්ලගෙන් කිසිදු හැලහොල්මනක් නැත. මෙවර තවත් ලන් වී තදින් ඒ පැනේම කෙල්ලගෙන් විමසීය. එක් වරම කෙල්ල තරහින් මුහුණොසවා කරෝලිස් දෙස බැලීය. යකෝ මං යන්නේ මේ කිවත් අරගෙන බොලව්. තොටෝනි හුලව්වක් කරපන්. මං ඔයාට බය නෑ. කෙල්ල එසේ පවසත්ම කරෝලිස්ටද යක්ෂාවේශ විය. එක් වරම තට්ටුව මත තිබූ බෝතලයක් රැගෙන ඒ මූඩිය ගලවා කෙල්ලගේ මූණට ලංකර කෑ ගැසීය. තෝ එහෙනම් යන්නේ නෑනේ බොලා. හිටපන්.
මොන්තොට හොඳ වැඩක් කරන්න. පවසා වෙනස් හඬකින් මන්තර කිහිපයක් පවසන්නට විය. කෙල්ල එක් වරම යටිගිරියෙන් ගෑගසා කරෝලිස්ගේ බෙල්ලෙල්ලෙන්නට විය. එ අතර තට්ටුව උඩ සිටි කුකුලාත කෑගසන්නටු අතර තට්ටුව දෙදරා ගියේය. කාරණාව තේරුම්ගත් කරෝලිස් එක් වරම පැනපු ගමන් බෝතලේ මූඩියගෙන තතින් හිර කළේය. කෙල්ල එක් වරම කපා හෙලූ ගසක් මෙන් බිම ඇත වැටුණි. ඇගේ මව සහ පියා පැමිණ ඇයව වත්තම් කරගෙන කාමරයට ගෙන ගියේය. ඔන්න මහත්තයෝ ඒ කාරණේ තහවරයි. එනම් මේ බෝතලේ මං අරන් යන්නම් කියමින් බුලත් විටක් සපමින් කරෝලිස් සූදානම් වූයේ පිටත් වීමටයි. ලැබුණ ගතමනාවද සතුටින් තමාගේ මල්ලට දමාගත් ඔහු ඊටම පරිස්සමින් එක් කුඩා වීදුරු බෝතලයේද මල්ලේ රුවා ගත්තේය. නිවසයන්ට යන්නම් පවසා තවත් බුලත් විටක්ද සපමින් හෙතෙම ඉක්මනින් අඩිය තබා එළියට ආවේ. කොම්මන් වීමට කලින් තමාගේ නිවසට යාමට සිතයි. වටපිට මහා මෝසල ගතියක් තිබුණේ කඩුල් අසල තිබූ විසල් කොස්ගස නිසාවෙනි. කරෝලිස් තමාට මුමුණමින් නිවසින් එළියට ගොස් කඩුල්ල ඉවත් කළේ පාරට පිවිසීමටයි. එක් වරම ඔහුගේ කන අසලින් ඇසුණුවේ මෝසල හිනාවත් සමග පිටුපසින් වැදුණු පහරකින් ඔහු කඩුල්ල පෙරලාගෙන බිම ඇත වැටිනි. නිවැසියන් ඒ හඬින් කඩුල්ල අසලට දුවගෙන එන විටත් කරෝලිස් මූනිත්තලාවී ඇස්වලින් උඩ බලාගෙන සිටිනු දක්නට ලැබිණි. ඔවුන් එකතු වී ගුරුන් වහන්සේ වත්තම් කරගෙන ජලිත් නිවසට ගෙන ගියේය. සාලේ බිමින් තබනවත් සමගම එක් වරම ගුරුන් වහන්සේ අමුතු විදියට කේන්ද්‍රි ගෑවේ වටේ සිටි අය බියට පත් කරමිනි. යකුනේ මම ඉක්මනට ඉස්සරහා කාමරයට දාවියව. මට තව කාරණා කීපයක් තියෙනවා මෙහෙම කරලා යන්න. මට සද්ද බද්ද නැති තැනක් ඕනි එකට. ඒක නිසා මම අරන් ගිහින් ඉස්සරහා කාමරයට දාලා දොරවල් වහපියව. අය උදේ මම කියනකම් තොපිලා එකක්වත් ඇතුළට එනවා එහෙම නෙවෙයි. ගුරුන් වහන්සේගේ අනින් ගෙහිමියන් ඔහුව ගෙන ගොස් ඉදිරිපස කාමරයට දමා පිටතින් අකුල් ලෑවෝය. ඔහු කී ලෙසට පසුදා උදේ වනතුරු කාමරය අසලට නොයෑමට වග බලා ගත්තේ ගුරුන් වහන්සේ කියූ පරිදි ඔහුගේ ඉතුරු මන්ත්‍ර දේවල් ටික ඔහුට නිදහසේ කිරීමට ඉඩ හරිමිනි. රාත්‍රියේ ඉස්සරහා කාමරය දෙසින් නොයෙක් ශබ්ද ඇසුනද ගෙදර අයවලුන් ඒ ගැන වැඩි තකීමක් නොකළෝය. පසුදා උදෑසන විය ගුරුන් වහන්සේගෙන් කිසිදු හැල හොල්මනක් නැත. ගෙහිමියා දොර අසලට ගොස් තට්ටු කළේ ගුරුන් වහන්සේ නින්දට ගොස් ඇතැයි සිතා ඇරවීමටයි. ගුරුන් වහන්සේ හෙතෙම දොරට තට්ටු කරත්ම නිකන් අඩවල් කර තිබූ දොර එක් වරම විවෘත විය. කාමරේ ඇතුළත දුටු දසුනින් ගෙහිමියාට යටි කිරියෙන් කෑ ගැසිනි. ගුරුන් වහන්සේගේ යක් පෙරය කැබ්බලිවලට කැඩී කෑලි කාමරය පුරා විසිරී තිබිණි. ඒ අසලබිම වැටී තිබුණේ පෙර දිනේ ආරක්ෂා කරගත් වීදුරු බෝතලයයි. එහි ඇබය ගැලවී තිබිණි. ගෙහිමියාගේ කෑගැසීමට හේතු කාරණා වූයේ මේ කිසිවක් නොව කාමරේ මැද වැටී තිබූ කරෝලිස් ගුරුන් වහන්සේගේ හිස සුන් මල කඳයි. හිස කවුරුන් හෝ විසින් හප්පයක් වන ලෙසට කා දමා තිබිණි.
කෙල්ලගේ ඇඟේ ඉන්නේ එසේ මෙසේ යකෙක් නෙවෙයි බොලව්. කුකුල් බිල්ලා කරන් යන්න කැමති වෙයිද කියලා තමයි මට බය. කෙසේ හෝ ඒ ආත්මය හෝ පුද්ගලයා තමාගේ බිල්ලගෙන අවසන්.